අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. රට මේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. අපේ රටේ පහුගිය කාල සීමාව තුළ රක්නා ආරක්ෂක ලංකා සමාගම පිළිබඳව ටිකක් බරපතල සාකච්ඡාවක් සමාජය තුළ ඇති වුණා සහ අනෙක් පැත්තෙන් රජයේ ප්‍රතිපත්තිමය කාරණා මත පදනම්ව 2015-2019 කාල සීමාව ඇතුළත රක්නා ආරක්ෂක ලංකා සමාගමේ භාවිතාව සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් ඇති වුණා. කොහොම නමුත් ඒ සාකච්ඡාවේ අවසානයේ සාධනීය තැනක නවතිමින් යලි රක්නා ආරක්ෂක ලංකා සමාගම ප්‍රජා වෙනුවෙන් සේවාවන් ඉටු කිරීම වෙනුවෙන් ඒ රාමුව ඇතුළේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. වර්තමානයේ ඔවුන් රාජ්‍ය සතු සමාගමක් විදිහට එක් පැත්තකින් තමන්ගේ ඉලක්කයන් සපුරා ගන්න ගමන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරන කැපකිරීමත් එක් පැත්තකින් කරමින් අනෙක් පැත්තෙන් ජාතික අවශ්‍යතාවයන් මත පදනම්ව සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පවතිනවා. ජනාධිපතිතුමා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තනේ කෘෂිකර්මාන්තයේ කාබනික කෘෂිකර්මාන්තයක් බවට පරිවර්තනය කරන ඒ සඳහා රක්නා ආරක්ෂක ලංකා සමාගම තමන්ට පැවරිච්ච බහරදූර කාර්යභාරයෙන් මදකට ඉවත් වෙමින් ජාතික අවශ්‍යතාවයක් වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමින් ඉන්නවා. අපි අද 7 වෙනි පැය කතා කරන්න සූදානම් වෙන්නේ ඒ සම්බන්ධයෙන්. මූලිකව රක්නා ආරක්ෂක ලංකා සමාගම කියන්නේ මොකක්ද කියන තැනින් පටන්ගෙන මේ වෙලාවේ මහ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් සහ ප්‍රගමනය වෙනුවෙන් රටේ ඔවුන් මොකද්ද කරන්න කියන කාරණය සම්බන්ධයෙන් එනකන් අපි සාකච්ඡාව අරගෙන යමු. ඒ වෙනුවෙන් අද බොහොම ගෞරවයෙන් ආරාධනා කළා රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමන්ට දිල්ෂාන් වීරසිංහ මැතිතුමන් ඉතාමත් ආදරෙන් අයිබෝන් සුබ දැසනක් කියලා පිළිගන්නවා. මම කැමති අර දිල්ෂාන් වීරසිංහ මැතිතුමනි රක්නා ආරක්ෂක ලංකා සමාගම පහුගිය කාල සීමාව තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණානේ. මේ වෙනකොට කොහොමද තත්ත්වෙත් ආයතන ඉලක්කගතව අර තමන්ගේ වපසරිය තුළ ආයතන ආරම්භ කරනකොට කරපු කාර්යභාරය ඇතුළේ කටයුතු කරමින් ඉන්නවද නැත්නම් වෙනස් වීම සිද්ධ වුණාද මොකක්ද? ඔව් දසුන් සුබ දැසනක්. අපි රක්නා ආරක්ෂක ලංකා සමාගම අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව තමයි බිහිවන්නේ. එතුමා කලින් ඩිෆෙන්ස් සෙක්‍රටරි කාලේ තමයි මේක බිහිවන්නේ. එතුමාගේ සංකල්පයක් උනේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අයවලුන් විශ්‍රාම ගියාට පස්සේ නැත්නම් ඔවුන් නීති අනුකූලව අයින් වුණාට පස්සේ ඔවුන් යලිත් කොහොමද ඔවුන් අපේ සම්බන්ධ කරගන්නේ කියලා. ඔවුන්ගේ ශ්‍රම ශක්තිය ඒ තියෙනවා. ඒවත් කොහොමද සම්බන්ධ කරගෙන ඔවුන්ට කොහොමද සේවය යලිත් කරන්නේ. ඉතින් ඒ හරහා තමයි 2007 වර්ෂයේදී තමයි මේ ආයතනය පටන් ගත්තේ. ඊට පස්සේ පොඩි ප්‍රශ්න තිබ්බා. ඔබතුමා ඒක කිව්වා. 2020 දී අපව ජනාධිපතිතුමා අපේ දැනට ඉන්න සභාපතිතුමා මේජර් දුලාතෙල් විජේතුරක මහත්මයාව පත් කළා. එතුමා අලුත් දැක්මක් එක්ක දැන් අපි අවුරුදු 5ක දැක්මකින් යන්නේ. ඒ අනුව විවිධ අංශවලට දැන් අපි යොමු වෙලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ඔබතුමා කිව්වා ආරක්ෂක සේවය කරන අපි රාජ්‍ය ආයතන, ඒ වගේම පෞද්ගලික ආයතන ආරක්ෂා කරනවා. ඊට අමතරව දසුන් අපි මුහුදු මාර්ග ඔස්සේ යන නාවික මෙව තියෙනවනේ කමර්ෂල් ෂිප්ස්. ඒවට අපි ආරක්ෂාව සපයන මේ අවස්ථාව වෙන විටත් 600ක වගේ බටපිරිසක් ඒ නැව්වල ඉන්නවා. ඒ කියන්නේ දැන් ඔබතුමාලා යාර පහුගිය කාල සීමාව තුළ මුහුදු ආරක්ෂක කටයුතු වලින් ඔබතුමාලා අයින් කරලා නාවික හමුදාවට ඒ කාර්යභාරය පවරන්න යම් තැනක සාකච්ඡාවක් යතුණානේ. කියන්නේ දැන් යලි ඔබතුමාලා ඒ කාර්යභාරයට අනුගත වෙලා ඉන්නවද නැත්නම් එහෙම ඉවත් කිරීමක් සිද්ධ වුණේ නැද්ද? නෑ, ඉවත් කිරීමක් සිදු වුණේ නැහැ. ඒක යම් තාක් දුරකට සිදු වුණා. දැන් ඒක ඊට වඩා ව්‍යාප්ත වශයෙන් දැන්ටත් අපේ ට්‍රේනින්ග් ස්කූල් එකේ CDS කෝස් කියලා තියෙනවා. ඒක හරහාත් සර්ටිෆිකේෂන් එක අරගෙන අපි අලුතෙන් මේ බටපිරිස් අපි දැනටත් රික්‍රූට් කරමින් ඉන්නවා. දැනට ඔබතුමාලගේ ආයතන කී දෙනෙක් ඉන්නවද මේ කාර්යභාරය සඳහා දායකත්වය ලබා දෙමින් සමාජයට? දැනට අපේ කාර්ය මණ්ඩලය 3500ක් වගේ සේවය සපයනවා අපිට. කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන්. ඔව්, දෙපාර්ශ්වයෙන්ම. මූලික වශයෙන් ඔබතුමාලගේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්ද එහෙම නැත්නම් එතනින් මෙහාට වෙත් අවශ්‍යතාවයන් අනුව ඔබතුමාලා ව්‍යාපෘති සැලසුම් ගත කරමින් කටයුතු කරමින් ඉන්නවද මොකක්ද ඒකටත්? ඔව්, දැනට අපි ප්‍රධාන වශයෙන් ඇවිල්ලා වාණිජ්‍ය වශයෙන් ආරක්ෂාව සපයනවා ආයතන වලට. අපිට 2500ක වගේ බටපිරිසක් දැනට ඉන්නවා ඒ සම්බන්ධයෙන්. ඊට අමතරව අපි 600ක් වගේ සී මාෂල්ස්ලා දැන් මේව කළා තියෙනවා. ඊට අමතරව එක අපි ව්‍යාපෘති අංශ තියෙනවා. උදාහරණයක් වශයෙන් අපේ අවන්හල් 4ක් තියෙනවා. එතකොට ඒව හරහා අපි හොඳ පෝෂ්‍යදායී ආහාර අඩු මුදලකට ලබා දෙනවා. 4ක් තියෙනවා. එකක් කෙඹුලාවල, අනිත් එක තලපත් පිටියේ, ඊට පස්සේ නවම්මාවතේ නිට්ටඹුවේ. ඊට පස්සේ අපි අලුතෙන් පටන් අරන් තියෙන අපේ ගරු සභාපතිතුමාගේ දැක්මානුව
ක්ලීනිං සර්විසස් ඒ කියන්නේ පවිත්‍රතා කිරීමට. එතකොට එතනත් අපිට 250ක විතර කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඊට අමතරව අපේ තව තියෙනවා සයිබර් ක්‍රයිම් ඒ කියන්නේ අන්තර්ජාලයේ හලරා එනවිල හැකර්ස්ලා අපිට මේවා කරන්න පුළුවන් වෙබ්සයිට්. ඒක පිළිබඳවත් අපි දැන් වෙනම කණ්ඩායමක් යොදවලා තියෙනවා. ඊට පස්සේ අපේ කෑෂ් ඉන් ට්‍රාන්සිට් ඒ කියන්නේ මුදල් ප්‍රවාහනය කිරීමේදී ආරක්ෂාව ලබා දීම අපි අලුත් අංශයක් පටන් අරන් තියෙනවා. ඊට අමතරව අපේ ලොකු ව්‍යාපෘතිය තියෙන අතිගරු ජනාධිපතිතුමා පටන් ගත්තේ 2014 රක්නා ටවර් කියලා. ඔබතුමා දැකලා ඇති දසුන් බෞද්ධ මන්දිරයේ තියෙන තුම්මුල්ලේ ඒක පිටිපස්සේ එන ඉඩම තමයි එතුමා පයිලෙන් පටන් අරන් 2015 ඒක නැවතුණා. ඒත් දැන් 2020 අපේ අලුත් මේ සභාපතිතුමාගේ දැක්ම යටතේ අපි ඒක ආපහු පටන් ගත්තා. දැන් අපි පොළොව මට්ටම දක්වා මේවා කරලා තියෙන තට්ටු 20ක මික්ස් ඩෙවලොප්මන්ට් එක. මේක BOI මේ අනුමැතිය තියෙන ප්‍රොජෙක්ට්. අපි මේක හරහා බලන්නේ විදේශයන් වලින් ආයෝජනය ගේන්න. ඒගොල්ලන්ට එතකොට ආයෝජකයන්ට ඇවිල්ලා ඒගොල්ලන්ට දැන් මේක one stop shop එකක්. ඒගොල්ලන්ට ඇවිල්ලා plug and play කරන්න. ඒ කියන්නේ ලැප්ටොප් එක අරගෙන වැඩ කරන්න වගේ මේකක් තියෙනවා. එතකොට අපි මේක හරහා විදේශ ආයෝජකයන් දැන් පෝට් සිටිය තව පරක්කු වෙලා එන්නේ. ඊට කලින් අපේ බිල්ඩිම 2023 අගෝස්තු 30 වෙනිදා වෙනකොට අවසන් වෙනවා. එතකොට අපිට අතන දැන් පෝට් සිටියට එන ආයෝජකයන්ට ඉක්මනටම වැඩ පටන් ගන්න ඕන අපේ බිල්ඩිම අපි ඔෆර් කරනවා. ඒගොල්ලන්ට ඇවිල්ලා වැඩ පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ බිල්ඩින් ඉවර වුණාට පස්සේ එතනට ඒගොල්ලන්ට යන්න පුළුවන්. මූලිකව රක්නා ආරක්ෂක ලංකා සමාගමට බඳවා ගැනීම සිදු කරන්න අර ඔබතුමා මූලිකව සටහන් කරපු ආරක්ෂක අංශ වලින් ඉවත් වෙන සමාජිකයන්ද එහෙම නැත්නම් දැන් ඔබතුමාලා පවිත්‍රතා කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙන ඒ අංශයත් ඔබතුමාලා සංවර්ධනය කරගෙන ඉන්නවනේ. එතකොට මේ බඳවා ගැනීම කොහොම සිද්ධ වෙන්නේ ආයතනයේ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් දසුන්. දැනට අපි මං කියව කාර්ය මණ්ඩලයේ 3500ක් වගේ ඉන්නවා සියලුම අයවලුන්. ඒකෙන් 90ක් වගේ හමුදාවල විශ්‍රාමගිය නැත්නම් නීතියානුකූලව අයින් වෙච්ච අයවලුන් තමයි ඉන්නේ. ඊට අමතරව දැන් පවිත්‍රතා වගේ ඒවට අපි දැන් අපි යම් කිසි ස්ථානයක් ගන්න එතන ඉන්න රාජකාරී කරපු අයවත් අපි සම්බන්ධ කරමු. මොකද ඒගොල්ලන්වත් අපිට අහක දාන්න බෑ. ඊට අමතරව ඒ අඩුපාඩුකම් වලට අපි අලුතෙන් මේ අයවලුන් බඳව ගන්නවා. මේ වෙනකොට ඔබතුමාලා රාජ්‍ය ආයතන වලට විතරද ඔබතුමාලගේ සේවා සපයමින් ඉන්නේ? එහෙම නැත්නම් පෞද්ගලික අංශය සඳහාත් ඔබතුමාලගේ සේවා සපයමින් ඉන්නවද? ඔව් අපි පෞද්ගලික අංශයටත් 10%ක් වගේ ප්‍රමාණයකට දැන්ට සේවය සපයනවා. ඉතින් සමහරක් ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලා ඒ වගේ අයටත් අපි සේවය සපයනවා දැනට. මූලිකව සමහර තැන්වල තියෙන ගැටලුවක් තමයි රාජ්‍ය සතු සමාගම් කාලයක් ලාභ ලැබුමින් ඉඳලා කාලයක් පාඩු ලබන තැනකට පරිවර්තනය වීම. සමහරවල් ඔබතුමාලගේ ආයතන පහුගිය කාල සීමාව තුළ මේ අංශයේ ශේෂ්ත්‍රයේ ඔබතුමාලා ලාභ ඉපීමේ තැනකට වර්ධනය වුණා. හැබැයි කාලයක් යනකොට රාජ්‍ය සතු සමාගම් මූල්‍ය පරිහානියට පත් වෙනවා. ඔබතුමාලගේ දීර්ඝකාලීන සැලැස්මක් තියනවද? ඉලක්කගත වීමක් තියනවද? සේවා සැපයීමෙන් එහාට ගිහිල්ලා ලාභ ලබන වාණිජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය අනුගත වෙලා තියෙනවද? මොකද්ද වෙලා තියෙන්නේ? ඔව් දසුන් එක හොඳ ප්‍රශ්නයක්. දැන් හුඟක් අය හිතන්නේ මේක ඇවිල්ලා පෞද්ගලික අංශයේ ආයතනයක් කියලා. ඒක වැරදි. අපේ ඕනර්ෂිප් එක කියන්නේ අයිතිය තියෙන්නේ ට්‍රෙෂරිය ලංකාවේ භාණ්ඩාගාරය සතුව. ඉතින් ඔවුන් ජනාධිපතිතුමාත් මම හිතන්නේ මේක ගැන සඳහන් කරලා තියෙනවා. මම දැක්ක වීඩියෝ පද රුපියල් මිලියන 5කින් තමයි මූලික මේ පිරිවැය හැටියටයි අපි පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ ජනාධිපතිතුමාම කිව්වා ඒක අපි ගෙව්වයි කියලා ඒ කාලෙම. ඉතින් දැන් අපිට ට්‍රෙෂරියෙන් අපි සල්ලි ගන්න අපි කරන්නේ අපේම සල්ලි අපි හොයාගෙන තමයි අපි ආයෝජනය කරන්නේ. එහෙම මදිපාඩුවක් තියෙනවනේ අපි ඒක ණයක් අරගෙන ඒකත් අපි ආපහු ගෙවනවා. ඉතින් අපි කොයිම අවස්ථාවකට භාණ්ඩාගාරයට බරක් වෙන්නේ නැහැ. අපි අපේම සල්ලි හොයාගෙන හැමෝගෙම පඩේ වෙලාවට අපි ගෙවනවා. ඒ මදිවටනේ අපි ස්ටැටියුටරි පේමන්ට්ස් ඒ කියන්නේ නීති අනුකූල ගෙවන්න ඕනේ හැම දෙයක්ම අපි ගෙවනවා අපේ අයවලුන් සඳහා. සමහර වෙලාවට දැන් ඔබතුමාලගේ මූලිකතම අවධානය යොමුලා තියෙන ආරක්ෂක අංශවල හිටපු සමාජිකයන් එතරින් ඉවත් වුණාට පස්සේ අවුරුදු 22 කාල සීමාව අවසන් වුණාට පස්සේ සමහරවිට අවුරුදු 40 45 වෙනකොට ඔවුන් ආරක්ෂක අංශවලින් ඉවත් වෙනවා. ඊට පස්සේ ඔබතුමාලගේ ආයතනයෙන් තමයි ඔවුන් නවාතැන් පොළ කරගන්නේ. ඊට පස්සේ එතනින් එහාට ගියපුවාම ඔවුන් කරන රැකියාවේ සුරක්ෂිත භාවය සහ ලබන වේතනය සම්බන්ධයෙන් ඔබතුමාලගේ නීති රාමුව සකස් වෙලා තියෙන මොකකට අනුවද රජයේ ප්‍රතිපත්තිමය තීන්දුව අනුවද වෙනස් වීම සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් ඔබතුමාලට ආයතනයෙන්ම අනුගත වෙච්ච රාමුවක් තියෙනවද? මොකක්ද ඒකද? ඔව් මේ දසොන් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් ඔබතුමා කියපු ආකාරයට අපි ට්‍රෙෂරියට අයිති. ඒ වුණාට අපි මොනිටරින් මේක ඇවිල්ලා මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස් එක ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි මේ මොනිටරින් එක වෙන්නේ. එතකොට අපි දැනට නොවැම්බර් 17 වෙනකන් 2021
අපි රාජ්‍ය මේ ෆයිනෑන්ෂල් රෙගුලේෂන්ස් එස්ටැබ්ලිෂ් කරන ඒ වලට යටත්ව මේ වගේ. දැන් අලුතෙන් අපිට ට්‍රෙෂරියෙන් දන්වලා තියෙන නොවැම්බර් 17 ඉඳන් අලුතෙන් සර්කියුලර් එකක් ඉෂුව කරුවා. ඒක යටතේ ස්ටේට් එන්ටර්ප්‍රයිසස් ඒ කියන්නේ රජයේ ආයතන හැම එකක්ම බැඳිලා ඉන්නවා ඒ වලට අනුව වාර්තා කරන්න. ඉතින් අපි ඒක ව්‍යුහය. ඒකට අපිට අලුතෙන් ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එක ඒ වගේ ඒවා තමයි දැනට අපිට බලපවත්වන්නේ. මොකද අපි කම්පනීස් ඇක්ට් එක කියන්නේ මේ 2007 කම්පනීස් ඇක්ට් එක නීතිගත කරා. ඒක යටතේ තමයි අපි ලියාපදිංචි වෙලා තියෙන සීමා සහිත සමාගමක් හැටියට. එතකොට අපිට කම්පනීස් ඇක්ට් එකයි ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එක තමයි දැන් අලුතෙන් මේ නොවැම්බර් 17 ඉඳන් අපිට ට්‍රෙෂරියෙන් මේ අලුතෙන් ඉෂුව කරපු සර්කියුලර් එක අනුව අපි ඒකට අයත් වෙනවා කියලා අපිට ඒකට අනුගත වෙන්න කියලා අපිට දන්වලා තියෙනවා. රජයේ කම්කරු නීතිය අනුව ඔබතුමාලා කටයුතු කරන ආයතනයක් විදිහට සමහරවල් සේවකයන් බදවා ගැනීමේදී සහ සේවකයන් විශ්‍රාම ගැනීමේදී නැත්නම් නිසි කල් සීමාව අවසන් වෙලා ආයතනයෙන් ඉවත් වෙනකොට ඔවුන්ගේ සේවා සුරක්ෂිතතාවයේ සහ සේවා සුරක්ෂිතතාවයේ මත පදනම උපයාගත් දේවල් ඔවුන්ට ලබා දෙන්න ඔබතුමාලා සූදානම්. ඒ කියන්නේ ඔවුන්ට කිසිම තැනකදී රක්නා ලංකා ආරක්ෂක ආයතනයේ විදිහට සමාගම විදිහට කිසිම තැනකදී පෞද්ගලික ආයතනයක් විදිහට ක්‍රියාත්මක කරන රාමුවක් ඇතුළේ ඔබතුමාලා ක්‍රියාත්මක වෙන්නේ රජයේ නෛතික රාමුව ඇතුළේ තමයි සේවා සුරක්ෂිතතාවය කරමින් ක්‍රියාත්මක වෙන්නේ. ඔව් දසුන් දැන් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද පෞද්ගලික අංශය හුඟක් තියෙනවා ආරක්ෂක එක ව්‍යාපාර කරන අය. ඒගොල්ලන් අපි දන්නවා ඒක මේවා සාමාන්‍යයෙන් අපි හොඳ සේවයක් සපයනවා. ඊට අමතරව ඒගොල්ලන්ගේ සෑම බෙනිෆිට් එකක්ම අපි ලබා දෙනවා. EPF ETF ගෙවනවා, ඊට පස්සේ ග්‍රැටියුටි ගෙවනවා. ඒ හැම එකක්ම අපි දීමනාවක්ම ඒවා ගෙවනවා. වෙලාවට වේජස් ඕඩිනන්ස් එක යටතේ අපි 10 වෙනිදාට හැමෝටම අපේ මේ සේවකයන්ට අපි පඩි නඩි ගෙවනවා ඒ වෙලාවට. අපිට වෙලාව බලන්න වෙලාව ඇවිත් ඉතින් පස්සේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ගැන කතා කරමු. අපි අලිත අතට පැය සමගින් රක්නා ආරක්ෂක ලංකා සභාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ දිල්ෂාන් වෙරසිංහ මැතිතුමන් එක්ක අපි හතර පැය ඉන්නේ. ඔබතුමාලා දැන් මේ සමස්ත සේවකයන් එකතු කරගෙන ක්‍රියාත්මක වෙන මේ වෙලාවේ ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වෙන ප්‍රමුඛතම ව්‍යාපෘති මොනවද? ඔව් දැන් අපි බැලුවා ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යටතේ කොහොමද අපිට මේකට සම්බන්ධ වෙන්න කියලා. එතකොට අපිට ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කාබනික පොහොර පිළිබඳව කාර්යසාධක මේක තියෙනවා බලකාය. ඒකෙන් උත් අපිට උපදෙස් ලැබුණා අපිට සම්බන්ධ වෙන්න කියලා කාබනික පොහොර නිපදවන්න. එතකොට දැන් ගොවීන්ට මේක අත්‍යවශ්‍ය කාරණයක් වුණා. ඉතින් අපි ඉක්මනට ක්‍රියාත්මක වෙලා අපිට LRC ආයතනය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව අපිට සෑහෙන දායකත්වයක් මේකට ලබා දුන්නා. අපිට ඉඩමල් ලබා දුන්න නවගත්තේ ගම. ඒ කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ කිරිමැටියාව කියන ගමේ. ඉතින් අපි එතනට ගියාම අපිට තේරුණා මේ ඉඩම ලබා ගත්තට පස්සේ ඒක සෑහෙන සංවර්ධනය කරන්න. කියන්නේ අපි යනකොට ඒක කැලයක් වගේ. උයි ඊට පස්සේ එහා පැත්තේ තිබ්බා අපිට විවිධ සේවා සම්පකාර සමිති ඉඩමක් උයි කිරි ගවයින් ඇති කරපු මඩුවක. ඉතින් අපි ඔක්කොම ඒව කතා කරගෙන අපි එතනින් පටන් ගත්ත කාබනික පොහොර. අපි කරන්නේ මේක යුනික්නස් එක වෙලා ශ්‍රමය භාවිතා කරලා තමයි පටන් ගත්තේ. මොකද අපිට මැෂින් ගන්න වෙලා යන හන්දා මේක ජාතික අවශ්‍යතාවයක් හන්දා අපි ඉක්මනටම ක්‍රියාත්මක වෙලා දැන්ට අපේ ගොවි පොලේ ටොන් 200ක් වගේ ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ සඳහා ඔබතුමාලා කී දෙනෙක් දායකත්වය ලබා දෙනවද? ඔව් දැන් ඒකත් හොඳ ප්‍රශ්නයක් දසුන්. අපි බැලුවේ අපේ ආයතනයේ කට්ටියව කොළඹ ඉඳන් යවනවට වඩා අපේ ගමේ ඉන්න අයව සවිමත් කරමු කියලා. එතකොට ගමේ ඉන්න ශ්‍රමිකයන්ව අපි හෙව්වා. එතකොට ගමට ශක්තියක් වෙන එකත් එක අරමුණක් අපේ. ඒ කියන්නේ ඔබතුමාලාගේ ආයතනයේ සේවකයන්ගෙන් පරිබාහිරව ඒ කියන්නේ ගමේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න පුළුවන් අය ඔබතුමාලා ව්‍යාපෘති වෙනුවෙන් බද්ධ කරගත්තද ගෙවීම් කරලා? ඔව් දසුන්. එහෙමයි අපි කරුවේ. අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා ගමේ මේවා කරුවා කොහොමද අපිට මේක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපි එතන ඉන්න හැම මේ පාර්ශවකාරයෙක් එක්කම සාකච්ඡා කළා. එතකොට අපි ගමේ ඉන්න ශ්‍රමිකයන්ව තමයි මේකට සම්බන්ධ කරේ. තරුණ කොටස් ඒගොල්ලන්ට අපි රස්සාවල් දුන්නා. අපි හොඳ වේතනයක් උන්ට ගෙවනවා. එතකොට ඒගොල්ලන්ව තමයි අපි මේකට සම්බන්ධ කරගත්තේ. ඉතින් ඒ හරහා දැන් හොඳම උදාහරණය ඇවිල්ලා ඒ අවට මම යනකොට මම හැමතෙම නිරීක්ෂණ වාර්තා මේ යන චාරිකාවට. එතකොට එහා පැත්තේ තියෙන දුප්පත් කිරිම මෙව මැටි ගයක්. දැන් අද යනකොට එන්න දසුන් අපි ගිහිල්ලා බලමු. ඒ ගේ ඔක්කොම බිත්ති ටික හදලා කපරාදු කරලා වහලා දාලා ඉතින් ඒ ගෑනු කෙනා අපිත් එක්ක වැඩ කරනවා. ඉතින් මම ඒ දකිනවා ඒ වෙනස. ඉතින් එහෙම තමයි අපි ගම සංවර්ධනය කරන්නේ. අපි මේ ජාතික වශයෙන් දියුණු වෙන ගම අපි ගමත් සංවර්ධනය කරනවා.
ඉතින් එහෙම තමයි මේක. ඊට අමතරව ඒ කියන්නේ ඔබතුමාලා ওই ව්‍යාපෘතිය අර කී දෙනෙකුට රැකිය උත්පාදනය කරලා තියෙනවද? දැනට අපි ගමේ අය 11කුයි අපේ මේ පිරිසෙන් දෙන්නෙක්ව අනුයුක්ත කරලා තියෙනවා ෆාම් මැනේජර් හැටියටයි ඊට පස්සේ උදව්වට ඇසිස්ටන්ට් කෙනෙක් හැටියටයි. ඒ කියන්නේ ඔබතුමාලා දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් විදිහට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරා නැත්නම් කෙටි කාලීන අවශ්‍යතාවය අනුව වෙනස් වෙන්න සූදානම් තියෙන්නේ නැත්නම් දීර්ඝ කාලීනව ඔබතුමාලා ක්‍රියාත්මක කරනවද? ඔව් දැන් අපි බැලුවේ අපි පුත්තලම් දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන මේක පටන් ගත්තේ අපි බැලුවා මේක කොහොමද ආර්ථික හැටියට අනිත් දිස්ත්‍රික්ක වලටත් ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් ඒ ඔස්සේ තමයි අපි ක්‍රියාත්මක වෙලා ඉස්සෙල්ලම අපි පුත්තලමේ මේ නවගත්තේගම කිරිමැටියාව කියන ගමෙන් පටන් ගත්තා. මේක අපිට ලංකාවේ ඕන ප්‍රදේශයකට අරන් යන්න පුළුවන්. මේකේ ප්‍රධාන අංශ තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා කිරිගව පාලනය. එතකොට අපිට උන් හරහා ලංකාවේ ශාස්ත්‍රීය කරන්න පුළුවන් කිරි වලින්. එතකොට ඔවුන්ගෙන් එන ගොම සහ මුත්‍රා වලින් අපි කාබනික පොහොර නිෂ්පාදනයට යොදවනවා. මේ දකින්න ඔබ දකින්නේ කොම්පෝස්ට් පොහොර අංගනේ නේ? ඔව් දසොත්. එතකොට අපි ඊට අමතරව දැන් ඕ තමා අපි තනකොළ වවනවා. CO3 සහ පැෂොලි කියලා තියෙනවා මේ ගවයින්ට අවශ්‍යයි ඒවා මේ හුඟක් මේ හොඳ පෝෂක ගුණයෙන් යුක්ත ඒවා. මේ තමයි අපි මේවා කොම්පෝස්ට් හදන ආකාරය. මේවා ඔක්කොම අමුද්‍රව්‍ය අපේ මේ ඒ ගමෙන්ම තමයි අපි සම්පාදනය කරගන්නේ. මේ ඇවිල්ලා ඒ සේවක මඩුල්ල අපිත් එක්ක ඉන්න ගමේම අයව අපි සම්බන්ධ කරගෙන ඔවුන්ගේ හරහා තමයි මේක කරන්නේ. ඉතින් හොඳ අපිට ශ්‍රමදායකත්වයක් තියෙනවා ඔවුන්ගේ. ඉතින් අපි දැන් උදාහරණයක් වශයෙන් මේකේ NPK කියන ප්‍රශස්ත මට්ටමේ පවත්වාගෙන යන්න අවශ්‍ය ග්ලිසරීඩියා, සැල්වීනියා, ජපාන් ජබර, ඊට පස්සේ කෙසෙල් බඩ, ඒ වගේ දේවල් අපි ඒ ගමෙන්මයි මේවා සම්පාදනය කරගන්නේ. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා ගොමත් මිලදී ගත්තා. ඊට පස්සේ දැන් අපිට මේ තමයි අපේ මේක ගවයින්ගේ මේක. ඉතින් අපි මේක හරහා තමයි අපි මේක ගමටත් සවි ශක්තියක් වෙන ගමන් අපි මුළු රටටම සවි ශක්තියක් වෙනවා. දැන් අපි ගාව ටොන් 200ක් තියෙනවා. දැන් මේක තමයි අපි කරන ශ්‍රම දායකත්වයෙන් කරන. දැන් අපි බලනවා මැෂින් එකක් ගෙනල්ලා මේක කොහොමද අපි මිකනයිස් කරන්න කියලා. එතකොට අපි ශ්‍රෙඩර් මැෂින් එකක් දැන් මේ අපි අරගන්න කටයුතු සම්පාදනය කරලා තියෙන. මේ තමයි අපේ ෆයිනල් ප්‍රොඩක්ට් එක. කිලෝ 40ක් දැන්ට අපි ටොන් 4ක් බලපිටියට යවලා තියෙනවා. ඊට පස්සේ තව ටොන් දෙකක් ඉංගිනි මිටිය ගොවි ජනපදයට අපි සම්බන්ධ ඒ වගේ අපිට දැන් ඕඩර්ස් එනවා. ඒ අනුව තමයි අපි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා මේ ප්‍රමිතිගත කරලාද මේ කොම්පෝස්ට් පොහොර සමහරලාට පහුගිය කාල සීමාව තුළ වංචනික විදිහට දැන් ඔබතුමාලා රාජ්‍ය ආයතනක ඔබතුමාලා වගකීමක් තියෙනවා සහ ඔබතුමාලා විනයක් සහිත පිරිසක් එක්ක බද්ධ වෙලා තියෙන සමාගමක් ඉඳලා ඔබතුමාලා ඒක නිවැරදිවම කරන සමහරලාට වංචනිකව කාබනික පොහොර කියලා ගොවියන් අතර සමහර දේවල් පැකට් කරලා යවුවා. දැන් ඔබතුමාලා ප්‍රමිතිය කොහොමද ආරක්ෂා කරගන්නේ මේ ලබා දෙන කොම්පෝස්ට් පොහොර එකේ? ඔව් අපි හැමතිස්සෙම මේ ක්‍රියාදාමයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක බද්ධ වෙලා ඉන්නේ. එතකොට අපිට ගොවිජන එකෙන් අපි උපදේශ ලබාගෙන තියෙනවා. ඊට අමතරව අපි අපේ මේවා අයවලුන් මේවා ට්‍රේනින් වලට යවලා තියෙනවා. ඊට අමතරව අපි මේ හැම සාම්පලයක්ම ටෙස්ට් කරනවා. ඒකේ NPK ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමක තියනවාද කියලා. ඊට පස්සේ දැන් අපි අලුතෙන් ගරු ඇමතිතුමා කෘෂිකර්ම ඇමතිතුමා මහින්දානන්ද අලුත්ගමේ ඇමතිතුමා කිව්වා අපිට මේක පොහොර සංස්ථාවේ ලියාපදිංචි වෙලා ඒකටත් සපයන්න කියලා. ඒකට අවශ්‍ය අපි ක්‍රියාදාමය දැන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඔබතුමාලගේ ඉලක්කය කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නද? ඔව් දැනට අපිට ටොන් 200ක් තියෙනවා. අපිට මේක ටොන් 1000 වෙනකන් අග ගන්න තමයි අපි ක්‍රියා කරන්නේ. ඉතින් ඒකට අවශ්‍ය අපි මේවා යන්ත්‍ර සූත්‍ර තමයි මේ දවස්වල සම්පාදනය කරගෙන යන්නේ. ඔබතුමාලා දැන් ওই නිෂ්පාදනය කරන කොම්පෝස්ට් පොහොර එක ප්‍රමුඛතාවය අනුව කොයි ප්‍රදේශවලටද ඔබතුමාලා බෙදා හරින්නේ? ඉල්ලුම අනුව ලබා දෙනවද නැත්නම් රජයේ ප්‍රමුඛතාවය අනුව ඔබතුමාලා අවශ්‍යතාවය අනුව ලබා දෙනවද? මොකක්ද ඒකේ තියෙන තත්ත්වය? ඔව් අපි දැනට අපිට කියලා තියෙනවා ඉංගිනි මිටිය ප්‍රදේශයට ගොවි ජනපදයට ලබා දෙන්න කියලා. ඉතින් ඒ ප්‍රදේශය තමයි අපේ ප්‍රමුඛතාවය. ඊට අමතරව අපෙන් ලංකාවේ පුරාම එනවා ඉල්ලීම්. ඒව සලකා බලලා ඒ අපිට තියෙන ප්‍රමාණයත් එක්ක අපි සපයනවා. ඉතින් අපිට ඒක ප්‍රමුඛතාවය ගත කරන්න වෙනවා ඉල්ලුම වැඩි වුණොත්. දැන් ඔබතුමාලා ওই ලබා දෙන්නේ සහනදායි මිලකටද සමහරලාට වෙළඳ පොලේ තියෙන මිල ගණන් යටතේ ඔබතුමාලා කොම්පෝස්ට් ලබා දීමක් කරනවද? ගොවි සමාගම් වලට සංවිධාන වලට ඔබතුමාලා නැත්නම් ප්‍රමුඛතාවයක් ලබා දීලා සහන විදිහට ලබා දෙනවද? මොකද්ද ඒ සම්බන්ධව ඔබතුමාලා අරගෙන තියෙන තීරණය? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් දසුන්. මොකද දැන් අපිටත් තේරලා තියෙනවා මේක මිල ගණන් ඉතා ඉහළ මට්ටම තියෙනවා. ඉතින් අපිට බෑ ගොවි ජනතාවගෙන් එහෙම මිල ගණන් අපි ඒගොල්ලන්ට යම්කිසි නිශ්චිත මිලකට අඩු මිලකට තමයි මේක අලෙවි කරන්නේ. මොකද අපේ යන පිරිවැය විතරයි අපි දරන්නේ. ඊට පස්සේ අපි ඒ ගානට තමයි දෙන්නේ. ඉතින් ඉතාමත් අඩු අගයකට තමයි දැන්ට අපි නවගත්තේගම
විවිධ සේවා සම්පකාර සමිතියත් එක්කත් ගිවිසුම් ගත වෙලා තියෙනවා ඔවුන් හරහා මේක විකුණන්න කියලා. මොකද අපි ඉන්න ප්‍රදේශයේත් හුඟක් ගොවි ජනතාව ඉන්නවා. ඉතින් උන්ගේ ඉල්ලීම් අපි අහන්න ඕනේ. ඒ හන්දා අපි ඒගොල්ලන් එක්ක හරහාත් දැන්ට සහන මිලකට මේවා අලෙවි කරන්න ක්‍රියාත්මක වෙලා තියෙනවා. රක්නා ආරක්ෂක ලංකා සමාගම කොම්පෝස්ට් නිෂ්පාදනය නවගත්තගමෙන් එපිටට අරගෙන යන සූදානමක් තියෙනවාද? මේ ව්‍යාපෘතිය ව්‍යාප්ත කරමින් අවශ්‍යතාවය අනුව දිස්ත්‍රික් මට්ටමින් හෝ පළාත් මට්ටමින් ස්ථානගත වීමට යෝජනාවක් තියෙනවද කියන තැන අපි නවතිමු මේ විරාමයෙන් පස්සේ. අපි අලුත් හතර පැත් සමගින් රක්නා ආරක්ෂක ලංකා සමාගම ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩිල්ෂාන් වීරසිංහ මහත්මයාත් එක්ක අපි ඉන්නේ. ඔවුන් රටේ අවශ්‍යතාවය අනුව මේ වෙනකොට කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. එය මූලික කරගනිමින් රක්නා ආරක්ෂක ලංකා සමාගම මේ වෙලාවේ රට ඇතුලේ කරන කාර්යභාරය පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් ඔබතුමාලා මේ වෙනකොට නවගත්තේගම ව්‍යාපෘති භූමියේ ව්‍යාපෘති සාර්ථකව සිද්ධ කරගෙන යනවා. ඔබතුමාලා මේක දීප ව්‍යාප්ත කරන්න සූදානමක් තියෙනවද? තව ස්ථාන දෙක තුනක මේක අංගනයක් විදිහට ආරම්භ කරන්න සූදානමක් තියෙනවද? මොකක්ද මේ සම්බන්ධයෙන් මේ වෙලාවේ අභ්‍යන්තරික සාකච්ඡාව? ඔව් දවසොන් එක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි බැලුවේ මේ මොඩල් එක කොහොමද ලංකාවේ පුරා ව්‍යාප්ත කරන්න කියලා. අපි මේක සස්ටේනබල් මොඩල්. ඒ කියන්නේ ලංකාවේ ඕන තැනකට මේක ව්‍යාප්ත කර හැකි විදියටයි අපි මේක සැලසුම් කරුවේ. දැන් උදාහරණයක් වැටියට මේ භූමිය අපිට තියෙන අක්කර 5ක භූමියක්. ඒක අපි සැලසුම් කරුවා හැම දෙයක්ම එක සස්ටේනබල් විදියට එකක් අනිත් එකට ෆීඩ් ඉන් කරන්න. දැන් උදාහරණයක් ඇවිල්ලා කිරිපට්ටියෙන් එන ගොම සහ මුත්‍රා වලින් අපි කොම්පෝස්ට් නිෂ්පාදනයට යොමු කරනවා. ඊට පස්සේ අපි තව බඩඉරුඟු වගාවක් පටන් අරන් තිනවා. බඩඉරුඟු ඔවුන්ට ආහාර වශයෙන් කිරිගවයින්ට ආහාර වශයෙන් අපි සපයනවා. ඊට අමතරව CO3 පැෂොලි ඒ වගේ තෘණ වර්ග උන් කැමති ඒවලට ඒව සපයනවා ගවයින්ට. ඉතින් මේක අර එකිනෙකට බද්ධ වෙච්ච ව්‍යාපෘතියක්. එතකොට මේක අපිට ලංකාවේ ඕන තැනකට ගෙනියලා මේක සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒ ඔස්සේ අපිට ලංකාවේ ඕන තැනකට මේක ගෙනියන්න පුළුවන්. දැන්ට අපේ සභාපති ගරු මේජර් දුලාතෙල් විජයතිලක මහත්තයා අපිට කියලා තියෙනවා ලංකාවේ හැම දිස්ත්‍රික් එකකටම ගිහිල්ලා මේක කරන්න කියලා. ඉතින් දැන්ට අපි LRC එකත් එක්ක සාකච්ඡා කරගෙන යනවා අපිට ඉඩම් දෙන්න අපිට මේ හැම ප්‍රදේශයකටම යන්න කියලා. ඉතින් මේ මොඩල් එක අපිට ලංකාවේ ඕන තැනක ගිහිල්ලා ඒක මේ සාර්ථකව ස්ථාපිත කිරීමේ හැකියාව තියෙනවා. දවසොන් ඒකයි අපි කියන්නේ. ඒ කියන්නේ ඔබතුමාලට භූමිය පිළිබඳව ගැටලුවක් නැහැ. ඔව්. දිස්ත්‍රික්කයේ ප්‍රදේශය පිළිබඳව ගැටලුවක් නැහැ. ඔබතුමාලට ඉඩම් ලබා දුන්නොත් ඔබතුමාලා ව්‍යාපෘති ආරම්භ කරන්න සූදානම් නැත්නම් ඔබතුමාලා හඳුනගෙන තියෙන ස්ථාන මේ ස්ථානවල අපි ආරම්භ කරනවා කියලා. ඔව් අපිට ඉස්සෙල්ලම පුත්තලමේ තමයි මේ ඉඩමක් ලබා දුන්නේ. ඉතින් අපි එතනින් පටන් අරගෙන ඊට පස්සේ අපිට මේක හැම දිස්ත්‍රික්කයකට මොකද අපි කැමතියි ලංකාවේ ගොවීන්ට මේ සහනදායී මිලට මේ කාබනික පොහොර ලබා දෙන්න. මොකද ඔවුන්ට මේක අත්‍යවශ්‍ය කාරණයක් හන්දා. ඒ හන්දා අපිට LRC ආයතන වේවා රජ ආයතන වලින් අපිට ඉඩම් ලබා දෙනවනම් අපි සූදානම් ලංකාවේ ඕන ප්‍රදේශයකට ගිහිල්ලා මේ ව්‍යාපෘතිය පටන් ගන්න. ඉතින් ඒකට අවශ්‍ය අපි මූලික පිඹුරුපත් සකස් කරලා තියෙනවා. දැන්ට අපි අම්පාර දිහා බලනවා. ඉතින් මේක ව්‍යාප්ත කරන්න පුළුවන් අපිට ලංකාවේ ඕන ප්‍රදේශයකට. එතනින් මෙහාට අපි යමු. දැනට ඔබතුමාලා සමහර වෙලාවට මේ රක්නා ආරක්ෂක ලංකා සමාගම ප්‍රමුඛව ආරක්ෂාව සපයන ආයතනයක් විදිහට ත්‍රිවිධ හමුදාව හිටපු සමාජිකයන් ඔබතුමාලා බඳවා ගන්න. එතනින් මෙහාට වෙලා දැන් මේ වගේ ව්‍යාපෘති ඔබතුමාලා ආරම්භ කරනවා නම් අවශ්‍යතාවය අනුව ඔබතුමාලා ව්‍යාපෘති නිර්මාණය කරනකොට ඒ බඳවා ගැනීම වල වයස් සීමාවක් තියනවාද? ඔබතුමාලා බලන සුදුසුකම් මොනවා හරි තියනවාද? නැත්නම් ඒ සියල්ලට අනුගත කරන්නේ ආරක්ෂක අංශවල ඉන්න සමාජිකයන් අරගෙන පුහුණු කරලාද? ඔව් දසන් දැන් මෙහෙමයි. අපි ඒ වුන් නීත්‍යානුකූලව සේවයෙන් අයින් වෙන්න ඕනේ නැත්නම් විශ්‍රාමය යන්න ඕනේ. එම නිලධාරීන් හෝ අනිත් නිලයන් අපි ගන්නවා සේවයට ඔවුන් විශ්‍රාම යන වයසට කලින් යම්කිසි කාලයක් සේවය කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි ඒ අපේ අනිත් මේ තියෙන අවශ්‍යතාවයන් ඒවත් අනුකූල වෙනවනම් උයි අපිට තියෙන වේකන්සි අනුව දැන් සමහරක් අයවලුන් ඉල්ලනවා එක එක ප්‍රදේශවල. ඉතින් අපිට ඒ ප්‍රදේශවල වේකන්සි තියෙනවා අනිවාර්යෙන් දෙන්න පුළුවන්. හුඟක් ඉතින් අර කොළඹ ප්‍රදේශයට එන එක පොඩ්ඩක් ඒ විශ්‍රාම ගියට පස්සේ ඒගොල්ලන් කැමති ඒගොල්ලන්ගේ ප්‍රදේශවලම රැඳෙන්න. ඉතින් එවැනි අවස්ථාවට වඩා අපිට කොළඹ ප්‍රදේශවල තමයි හුඟක් මම හිතන්නේ
මේ වේකන්සිස් තියෙන දැනට. ඉතින් ඒ වලට තමයි ඒ බඳවා ගැනීම සිදු කරන්නේ ආරක්ෂක අංශවලින් සමාජිකයන් විතරද? එහෙම නැත්නම් උපාධිධාරීන් හෝ වේවා අධ්‍යයනය අප සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරලා පාඨමාලා කරලා ඉන්න අය හෝ වේවා ඔබතුමාලා බඳවා ගැනීම සිදු කරනකොට ප්‍රමුඛත්වය ලබා දෙන්නේ මොකද? ඔව් අපි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ආරක්ෂක ත්‍රිවිධ හමුදා සේවය සහ පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය හෝ නිශ්චිතන් කියන්නේ හරියට නීත්‍යානුකූලව ඉවත් වෙච්ච අය. ඒකට හේතුවක් තියෙනවද ඔබතුමාලා? ඔව් මේක අපේ අතිගරු ජනාධිපතිතුමා මේක පටන් ගත්තේ 2007 වර්ෂයේදී රක්නා සීමා සහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම එවැනි අයවලුන්ට රැකියා අවස්ථා දෙන්න. මොකද ඔවුන් සේවයෙන් ගියාට පස්සේ ඔවුන්ට ශක්තියක් වෙන්න ඕනේ. ඒ දැක්ම උඩ තමයි රක්නා ආරක්ෂක ලංකා සමාගම බිහි වෙන්නේ. ඒක අනුව තමයි අපි වාණිජමය වශයෙන් ආරක්ෂාව ලබා දෙන්නේ. ඒ වගේම නැව්වලට ආරක්ෂාව ලබා දෙන්නේ මේකත් අරමුණ ඉෂ්ට කරගන්න. ඉතින් අපි හුඟක් වෙලාවට බලන්නේ ආරක්ෂක සේවයේ යෙදී සිටියේ අයවලුන්ට තමයි රැකියාව දැන්ට 90%ක් වගේ එහෙම. ඉතුරු 10%ත් යම් කිසි ආකාරයක ආරක්ෂක හමුදාවට සම්බන්ධයක් තියෙන. එක්ක පවුලේ කවුරු හරි හිටියේ නැත්නම් මියගිය හමුදා සමාජිකයෙක්ගේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධයක් තියෙන අනිවාර්යයෙන්. හරි. එතනින් මෙහාට අපි මොකද සමහර වෙලාවට ඔබතුමාලා මේ ප්‍රමුඛ ආයතනයක් විදිහට ආරක්ෂක සමාජිකයන්ගෙන් සමන්විත ආයතනයක් විදිහට සමහරවිට ඔබතුමාලා ලබා දෙන සේවාව ඉතාමත්ම උසස් සහ ගෞරවාන්විතයි සහ විනයක් සහිත කණ්ඩායමක් ලබා දෙන සේවාවක් විදිහට ලංකාවේ තුරේ හොඳ නමක් දිනාගෙන තියෙනවා. ඔබතුමාලා රටේ අනිත් අවශ්‍යතාවයන් අනුව පුහුණු කිරීම වෙනුවෙන් ට්‍රේන් කරන්න ඔබතුමාලා සූදානමක් තියනවාද? පුහුණු ආයතනයක් ආරම්භ කරන්න හෝ වේවා සේවා සපයන උදවියට නිශ්චිත විනයගරුක සේවාවක් වෙනුවෙන් අත්දැකීම් ලබා ගන්න, දැනුම ලබා ගන්න ඔබතුමාලගේ සේවාවන් වල තියෙන ගුණාත්මක භාවය වුමාරු කරගන්න සූදානමක් තියනවාද? ඔව් දසුන්, මේක හොඳ ප්‍රශ්නයක්. දැන් අපිට වෙනම ට්‍රේනින් ස්කූල් එකක් පිහිටවලා තියෙනවා නැදුම්ගොල්ලේ. අක්කර 8ක භූමි භාගයක තියෙන්නේ. එතන අපි දැනට සැලසුම් කරලා තියෙනවා ෆයරින් රේන්ජ් කුත් හදන්න. ඊට අමතරව අපිට මේව පුහුණු කිරීම සඳහා මේව දේශන ශාලා ඔක්කොම සමන්විත ඒ භූමි භාගයක්. ඉතින් ඒකේ අපි හැම මේ නිලධාරියෙක්ම මේ යවන්න ඉස්සෙල්ලා සිකියුරිටි මේව වලට අපි එතන ට්‍රේන් කරනවා. ඒගොල්ලන්ට අනිවාර්යෙන් දැන් ඉස්සරහට ඒක ඔබතුමාලගේ ආයතන. ඔව් අපේ ආයතන ඉන්ටර්නලි අපි ඒක ට්‍රේන් කළා තමයි ඒගොල්ලන්ගේ ෆීල්ඩ් එකට දාන්නේ. එතකොට ඒ හරහා ඔවුන්ට හොඳ ගුණාත්මක සේවයක් සපයන්න පුළුවන්. නැතුව අපි මේ රික්‍රූට් කරලා ඒ අවශ්‍ය ස්ථාන වලට යොමු කිරීමේ නැතුව අපි බලන්නේ යම්කිසි NVQ සහතිකය ඔබතුමා අහලා ඇති. එතකොට අපි වොකේෂනල් ට්‍රේනින් ඔතොරිටියත් එක්ක ගිවිසුම් ගත වෙලා ඒ NVQ සහතිකයත් අනාගතයේදී අපි ලබා දෙනවා. ඔබතුමාලා ගිවිසුම් ගත වෙලා ඉන්නව නේද? ප්‍රතිපුහුණු අධිකාරියත් එක්ක. අපි දැන්ට ගිවිසුම් ගත වෙලා ඉන්නවා. අපිට ඒ NVQ සහතිකය උන්ට ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව අපි දැන් බලනවා මේ ට්‍රේනින් ස්කූල් එක හරහා දැන් ඉස්සරහට එක දැන් අපිට පිටරට අපිට තියෙනවා විදේශගත කරන්න විදේශ කාර්යාංශයේ ලියාපදිංචියක් තියෙනවා. ඉතින් අපිට පිටරටට උනත් අවශ්‍ය වේකන්සි වලට යවන්න පුළුවන්. දැන් අපි මේ ට්‍රේනින් ස්කූල් එක හරහා දැන් අපි ලෝකෙ දිහා බැලුවොත් ඉස්සරහට එන්නේ හවුස් කීපර්ස්, කෙයා ගිවර්ස්, ඒ වගේ වෘත්තීය පුහුණුකම් තියෙන අයට තමයි හුඟක් අවස්ථා තියෙන්නේ. නැතුව හවුස් මේට් කියන කැටගරිය දැන් ඉතාමත් අඩුයි. ඉතින් අපි ඒ අවශ්‍ය පුහුණු කිරීම අපේ ට්‍රේනින් ස්කූල් එකේ ලබා දීලා ඒ NVQ සහතිකයත් එක්ක තමයි ඉස්සරහට අපි ක්‍රියා කරන්නේ. දැන් අපේ රක්න ටවර් එක එනවා. ඒකෙදි හවුස් කීපින්, බට්ලර් සර්විසස්, ඒ වගේ විදේශිකයන්ට අවශ්‍ය ඒ ඉහළ ගුණාත්මකයෙන් යුත් සේවාවක් අපි ලබා දෙන්න තමයි අපි සැලසුම් කළා තියෙන්නේ. මේ අවුරුදු 5ක අපි දැක්මක් එක්ක ගමන් කරන්නේ. ඒකට අපිට ඒක අවසානයේදී අපි පිරිස් බලය හුඟක් වැඩි වෙනවා. එතකොට අපි බලනවා මේක මේ ට්‍රේනින් ස්කූල් එක ඒ ලෝකයට අවශ්‍ය විදියට අපි අනුගත කරන්න. ඉතින් ඒකට හුඟක් ආයෝජන අවශ්‍යයි. දැන් අපි ආයෝජකයන් හොයන විදේශ ආයෝජකයෝ මේවට ආයෝජනය කරන. මොකද අපිට මේ ඉන්ටර්නල් ෆයරින් රේන්ජ් එකකට උනත් අපිට විශාල විනිමයක් යනවා මේ වැඩේට. ඉතින් ඒවා ඔක්කොම අපි දැන්ට ප්ලෑන් කරගෙන යන්නේ දසුන්. දැන් සමහර වෙලාවට මේ ඔබතුමාලා කාර්යභාරය දේශීය වශයෙන් විතරයි සිද්ධ කරන්නේ. විදේශීය වශයෙන් සමහරලාට ආරක්ෂක අංශවල ඉන්න සමාජිකයන් ඔබතුමාලා පෞද්ගලික ආරක්ෂක සේවාවක් විදිහට රජයට අනුබද්ධ ආයතනයක් විදිහට ආයතන වලට සේවා සපයන ආරක්ෂාව සපයන ආයතනයක් විදිහට ලංකාවෙන් එපිටට මේ කාර්ය ඔබතුමාලා ව්‍යාප්ත කරලා තියෙනවා. තාම ලංකාවේ ඇතුළේ විතරද මේක කරා යන්නේ? ලංකාවෙන් එපිටට මේ කාර්යභාරය ව්‍යාප්ත කරන්න ඔබතුමාලගේ සැලසුමක් තියෙනවද? ඔව් දසුන්, ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් අපි බැලුවොත් අපිට විදේශවල එක සම්බන්ධතා තියෙනවා. ආයෝජකයෝ ඉන්නවා. ඊට පස්සේ අපිට
දැන් විදේශ වලින් උත් ඇනවුම් ලැබිලා තියෙනවා ඒගොල්ලන්ටත් සේවය සපයන්න කියලා. එතකොට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන තියෙන ගුණාත්මක භාවයට අපේ යවන කට්ටිය ට්‍රේන් වෙලා ඉන්නවා. දැන් උදාහරණයකට අපිට චීනෙන් මේකක් આવොත් මෙච්චරක් ඉංග්‍රීසි ටීචර්ස්ලා එවන්න කියලා අපි ඒගොල්ලන්ව ට්‍රේන් කරලා යවන්න ඕනේ චීනේ තියෙන ඒ පරිසරයට හුරු කරලා චීන භාෂාව පුරුදු කරලා එතන තියෙන ඒ යන්ත්‍ර සූත්‍ර වලට ප්‍රවීණතාවය ඇති කරලා ඉතින් ඒ වලට තමයි අපි මේ ට්‍රේනින් ස්කූල් එක දැන්ට මේ අප්ග්‍රේඩ් කරගෙන යන්නේ. ඒක අවසන් වුණාට පස්සේ අපිට ඒ අවශ්‍ය ඉල්ලුමට අපිට සපයන්න පුළුවන්. හුඟක් මොකද අපේ ශ්‍රී ලංකාවේ ඉන්න ශ්‍රමිකයන් ඉංග්‍රීසි දැනුම හොඳයි. ඒ වගේ හුඟක් ඒගොල්ලන් කැමතියි අපේ ලංකාවෙන් එවන්න. ඉතින් ඒ පැත්තත් අපි ඉස්සරහට ඒකටත් අපි ටච් කරන්න යනවා. ඉතින් ඒ හරහා අපිට විදේශ විනිමය මොකද මේ රටට විදේශ විනිමය අවශ්‍ය අවස්ථාව. ඉතින් අපි කල්පනා කරා කොහොමද රටට විදේශ විනිමය කරන්නේ. ඉතින් ඊට අමතරව අපි දැන් ඩුබායි වල එක්සිබිෂන් එකක් තියෙනවා එක්ස්පෝ කියලා. ඒකටත් අපි ගිහිලා ස්ටෝල් එකක් දාලා අපේ ලැබෙන සේවාවන් සී මාෂල්ස්ලා අපිට පුළුවන් ඩුබායි වල ඒ තියෙන මේවා කර්මාන්ත ශාලාවලට ආරක්ෂාව සපයන්න. ඒ වගේ අපි අපේ සභාපතිතුමාගේ දැක්මානුව අපි ක්‍රියාත්මක වෙන්නේ. සමහර වෙලාවට දිල්ෂාන් විරසිංහ මහත්මයා බොහෝ වෙලාවට අපි පුහුණු ශ්‍රමිකයෙක් හදන්නේ. සමහරලාට අපි හොඳ නිෂ්පාදකයෙක් හදනවාද කියන කාරණා පිළිබඳව රට ඇතුළේ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ඔබතුමාලා ආරක්ෂක අංශවල ඉන්න සමාජිකයන් ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වුණාට පස්සේ ඔබතුමාලා ඔවුන්ට ඉස්සරහට යන්න අත දෙනවා වගේම රැකියා නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ආයතනයක් විදිහට ක්‍රියාත්මක කරනවා. ඔබට සූදානමක් නැද්ද තරුණයන්? කියන්නේ හොඳම වයසේ අයනේ ඔබතුමාලාත් එක්ක බද්ධ වෙන. එතනින් එහාට ගිහලා සේවා සපයන තැනකට ඔහු කොටු කරනවට වඩා ඔබතුමාලාගේ ආයතනයේ සූදානමක් නැද්ද? ඔහු නිෂ්පාදකයෙක් කරන්න, ව්‍යවසායකයෙක් කරන්න ඔබතුමාලා සැලසුම් සහගත වැඩපිළිවෙලක් නැද්ද ඉදිරියේදී? දසුන් දැන් අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මක් තියෙනවා. දැන් එතුමා අපිට යෝජනා කරලා තියෙනවා දැන් විදේශ විනිමය හොයන්න උදාහරණයක් වශයෙන් අඹ ෆාම් එකක් පටන් ගන්න කියලා. එතකොට අපි කල්පනා කරුවා දැන් කොහොමද මේක කරන්න කියලා. දැන් එතකොට අපි බැලුවා ප්‍රභේද මොනවද පිටරටට යවන්න පුළුවන් කියලා. දැන් ඩුබායි වගේ රටකට අපිට යවන්න පුළුවන් ටොමි ජේසී වගේ අඹ ප්‍රභේදයක්. එතකොට මෙවැනි හයි වැලියු ඇඩිඩ් ඒ කියන්නේ අපිට වැඩි වටිනාකමකට අවලෙවි කරන්න පුළුවන් ඒවලදී අපි ඒකට නැඹුරු වුණොත් අපිට අනිත් පැත්තට අපේ එන ශ්‍රමිකයන්ට අපිට හොඳ වේතනයක් ලබා දෙන්න පුළුවන්. දැන් වෙලා තියෙන අඩු වේතනයකට තරුණ පිරිස් කැමති නැහැ අපිත් එක්ක එක්කහුව වෙන්න. ඉතින් අපි මේගොල්ලන්ට හොඳ මේ රැකියා අවස්ථාවක් ලබා දුන්නොත් ඒගොල්ලන්ට ගෞරවාන්විත එතකොට අපිත් එක්ක අනිවාර්යෙන් එක්කහුව වෙයි. ඉතින් ඒ දිහා අපි බලනවා. දැන් නවගත්තේකම අපි ගමට ගියාම එතනින් තරුණ පිරිස් අපිත් එක්ක එක්කහුව වෙන්න කැමති. ඒ වුණාට ඉතින් සමහරක් ගැටලු තියෙනවා. මොකද අපි බලන්න ඕනේ මිනිමම් වේජ් එක. ඒ කියන්නේ උන්ට එක්කහුව වෙන්න පුළුවන් අවම මේ වයස් සීමාව. ඒ වගේ හුඟක් කරුණු කාරණා බලන එඩියුකේෂන් ඒ කියන්නේ කොහොමද ඔවුන්ගේ මේවා විභාග වුන් පාස් වෙලාද ඒවා ඔක්කොම බලනකොට ඉතින් ඒ වගේ තියෙන. ඉතින් ඒවා අපි ගලවපගෙන ඒක තමයි අපි මේ ට්‍රේනින් ස්කූල් එක මේ අපි ඒ අවශ්‍යතාවයට සරිලන විදිහට තමයි ට්‍රේනින් ස්කූල් එකේ කෝසස් අපි ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් ඒ හරහා හොඳ අපිට සේවාවක් ලංකාවටත් පිටරටටත් අපිට ලබා දෙන්න පුළුවන් කියලා අපි දැඩි විශ්වාසයේ ඉන්නවා මේ අවස්ථාවේ. සමහර වෙලාවට ආයතනවල ආරක්ෂාව සපයනකොට ඔවුන්ට පැවරෙන වගකීම සහ ඒ වපසරිය ඇතුලේ සමහර වෙලාවට සීමාව ඉක්මවා යන තැන් හඳුනා ගන්නට නැතුවම නෙවෙයි. බොහෝ වෙලාවට අපේ රටේ රෝහල් පද්ධතිය ඇතුලේ ක්‍රියාත්මක කරන පෞද්ගලික ආරක්ෂක අංශවල සමාජිකයන්ගේ භාවිතාව සම්බන්ධයෙන් බරපතල විවේචනයක් තියෙනවා. ඔබතුමාලගේ ආයතනයේ යම් තැනක රාජ්‍ය ආයතනයක හෝ වේවා පෞද්ගලික ආයතනයක හෝ වේවා ආරක්ෂක අංශ විසින් මතවාගත් අය සේවාව සපයනකොට උන්ට තියෙන විධිමත් ක්‍රියාපටිපාටි මොකක්ද? සමහර තැන්වල අපි දන්නවා රෝහලකට එන්නේ බොහෝ වෙලාවට ගැටලුකාරී තත්ත්වයක් මත රෝගයක් හෝ පීඩාවක් හෝ මානසික හෝ උන් තියෙන ආදිදී සම්බන්ධයෙන් යම් තැනක ආරක්ෂාව සපයන සමාජිකයාට යම් අවබෝධයක් තියෙන්න ඕන. පෞද්ගලික ආයතනයකත් එහෙමයි. සේවා ලබා ගන්න අයට යම් තැනක ආරක්ෂක අංශ වලින් බාධාවක් වෙනවා නම් සහ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙනවා නම් ඔවුන් ආයතන ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ පෙරලා අනෙක් පැත්තේ ඔබතුමාලගේ ආයතනයට විවේචනයක් කෙලෙන්න පුළුවන්. එහෙම නොවන කණ්ඩායමක් පුහුණු කරන්නේ සහ ඒ පුහුණු කරපු අය පිළිබඳව වෙන පසුවිපර මොකක්ද කියලා අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. අපි අද 7 වෙනි පැය සමගින් අවසන් විනාඩි කිහිපයේ දිල්ෂාන් වීරසිංහ මහත්මයා රක්නාරක්ෂක ලංකා සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමන් එක්ක ඉන්නේ. යම් පුද්ගලෙක් ආයතනයකට එනකොට පිළිගැනීමේ නිලධාරී ළඟට යන්න කලින් මුණ ගැහෙන්නේ ආයතනයේ ආරක්ෂක අංශයේ නිලධාරියා. සමහර වෙලාවට ඔහු
එන කෙනා පිළිගන්න ක්‍රමවේදය සහ පිළිගන්න ආකාරය අනුව ආයතනයට ඒක ඇතුල් වෙනවද එළියට යනවද කියලා සමහරවිට තීරණයක් තියෙනවා. ඔබතුමාලා මොකද්ද ඒ සම්බන්ධයෙන් ඔබතුමාලගේ ආයතනයෙන් නිලධාරීන් ලබා දෙන පුහුණුව මොකක්ද ඒක දේශීය වශයෙන් නෙවෙයි සමහර තැන්වල දේශීය භාවිතාව අතික්‍රමණය කරමින් විදේශීය භාවිතාවක් තියෙනවා තාක්ෂණික භාවිතාවන් තියෙනවා ඒවා කොහොමද ඔබතුමාලා ආයතනයක් විදිහට පුහුණු කිරීම වලදී භාවිතා කරගන්නේ? දසුන් එක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි මේකත් සාකච්ඡා කරුවා අපේ 5 year strategic plan එක යටතේ. දැන් අපි ඉස්සරහට බලන්නේ දැන් හුඟක් අයගේ මනසේ තියෙන security guard කෙනෙක් කියන ආරක්ෂක නිලධාරියෙක් ඇවිල්ලා යම්කිසි බේසික් ක්වොලිෆිකේෂන් එකක් තියෙන අය. දැන් අපි බලනවා ඊළඟ පිම්ම යන්න. මොකද ලෝකයේත් එක්ක අපිට කම්පීට් කරන්න බෑ එහෙම. ඉතින් අපි දැන් අපේ ට්‍රේනින් කෝස් එකට ඉස්සරහට අපි දානවා කම්පියුටර් ස්කිල්ස්. ඒ කියන්නේ බේසික් මේ පරිගණකයක් කොහොමද භාවිතා කරන්නේ. ඊට පස්සේ දෙවැනි එක ඇවිල්ලා අපි ඉංග්‍රීසි භාවිතයත් පිළිබඳ මූලික හැඳින්වීමක් ලබා දෙන්න අපි තීරණය කළා තියෙනවා. එතකොට මේ දෙක අපේ කෝස් එකට අනිවාර්යෙන් එනවා. එතකොට ඔබතුමා කියපු කස්ටමර් රිලේෂන් මැනේජ්මන්ට් එක. එතකොට ඒකත් අපි මේකේ ට්‍රේනින් කෝස් එකේ අපි ඒගොල්ලන්ට ඒ අයවලුන්ට ලබා දෙනවා. කොහොමද කවුරු හරි ආවොත් 아무ත් පිළිගන්නේ මොන ආකාරයටද ඒ වගේ එකක්. එතකොට ඒ හරහා වුණ අපි දානවා ඒ නිශ්චිත ස්ථානයට. ඊට පස්සේ අපේ එක ලෙවල්ස් කියන ඒගොල්ලන්ව පසු විපරම් කරන එකක් ඇවිල්ලා එතන ඒ සේවා ස්ථානයට OIC මහත්තයෙක් ඉන්න ඔෆිසර් ඉන් චාර්ජ්. එතකොට ඒ ස්ථානාධිපතිවරයා අනිවාර්යෙන් ඒක බලන්න ඕනේ ප්‍රශස්ත මට්ටමකින් ඒ සේවාව ලබා දෙනවද කියලා. ඊට පස්සේ අපේ විසිටිං ඔෆිසර්ස්ලා කියලා ඉන්නවා. ඔවුන්ත් ඒකට ඊට පස්සේ ඔවුන්ත් ෆීල්ඩ් එකේ ගිහිල්ලා ඒවා පසු විපරම් කරනවා. ඊට අමතරව අපේ ඉන්න සෙක්ටර් මැනේජර් කියලා මහත්මයෙක් පත් කරලා එතකොට ඔහුට ස්ථාන කීපයක්ම බාරයි. ඔහුත් මේක පිළිබඳව සොයා බැලීම් කරනවා. මොකද ඉස්සර මේ වගේ දේවල් වුණා අඩුයි. ඒ වුණාට දැන් අපේ සභාපතිතුමා ඒකේ තරය කියලා තියෙනවා. උන්ට ගිහිල්ලා ෆීල්ඩ් එකේ බලන්න කියලා මේකේ ප්‍රශස්ත මට්ටමකින් අපි පවත්වාගෙන යනවාද කියලා. ඉතින් ඒ වගේ අපේ පසුවිපරම් ව්‍යුහයක් තියෙනවා. ඉතින් ඊට අමතරව අපේ ඉන්න ජෙනරල් සුදසිංහ මහත්මයා ඔහු තමයි ඔපරේෂන්ස් ඩිරෙක්ටර් හැටියට ක්‍රියා කරන. ඔහුත් මේ ගැන ඉතාමත් සෙවිල්ලෙන් ඉන්නේ. ඉතින් ඊට අමතරව ඉතින් අපේ සභාපතිතුමාටත් ඉන්නවා. ඉතින් ඕන කෙනෙක්ට ඒ අවස්ථාව තියෙන සභාපතිතුමාට උනත් කියන්න මොන හරි ගුණාත්මක භාවය පිළිබඳව ප්‍රශ්න තියෙන අවස්ථාවලදී. හරි. එතන මෙහාටම අපි සමහරවිට දැන්ට ඔබතුමාලා ලංකාවේ ආයතන ගණනාවක ප්‍රමුඛ ආරක්ෂක කටයුතු වල නිරත වෙනවා. ඔබතුමාලා උපරිම දහර්තාවෙන්ද මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ? එහෙම නැතුව ඔබතුමාට තවත් පිරිස් බලය ඉන්නවා. ඔබතුමාලා මේ සේවාවන් තවත් ලංකාව ඇතුළේ ව්‍යාප්ත කරන්න පුළුවන් කමක් තියෙනවද? ඔව් අනිවාර්යෙන්. දැන් අපි ස්ට්‍රැටජික් ප්ලෑන් එක අනුව අපි බලන්නේ දැන් ලෑන්ඩ් සිකියුරිටි කියන්නේ මේවා ව්‍යාපාර ආරක්ෂණයට තව අපිට පිරිස් බලය තව වැඩි කරගන්න. දැන් උදාහරණයකට දැන් අපිට 2500ක් ඉන්නවා නම් අපි අවුරුදු 5කින් කොච්චරකදී අවසන් වෙන්න කියලා බැලුවේ. ඉතින් අපිට ඒක දැන් අපි ඒක සැලසුම් කරගෙන යනවා. සමහර විට අපේ පිරිස් බලය අවුරුදු 5 අවසානයේදී 10000 12000ක් වගේ සංඛ්‍යාවක් වෙන්න පුළුවන් ටෝටල් මේක සම්පූර්ණ වශයෙන් මේ ලෑන්ඩ් සිකියුරිටි 8500ක් වගේ. ඉතින් අපිට තව තියෙනවා මේවා ගන්න ඕන තරම් වේකන්සි දැන්ට තියෙනවා. ඉතින් ඒ වලට අවශ්‍ය පිරිස තමයි මේ දවස්වල අපි බඳවගෙන යන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා දැනට මේ ලබා දෙන සේවාවෙන් එහාට ගිහිල්ලා පුළුල් විදිහට ව්‍යාප්ත කරන්න සූදානම්. මේ සම්බන්ධයෙන් ඔබතුමාලාගේ අවධානයක් තියෙනවා. දැන් සමහරලාට තියෙන ගැටලුවක් තමයි අපි බොහෝ දේවල් කරන්නේ අතින් සමහරලාට තාක්ෂණික භාවිතාවෙන් එහාට ගියපුවාම මේ සියලු දේවල් සමහර කම්පියුටරයිස් වෙන වෙලාවල් තියෙනවා. ඔබතුමාලගේ එහෙම පරිවර්තනයක සූදානමක් තියෙනවද? නැත්නම් මේ තියෙන තත්ත්වයම ඔබතුමාලා වර්ධනය කරගෙන ඉස්සරහට යන සූදානමක් තියෙන්නේ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් දසුන්. දැන් අපේ සභාපතිතුමාට හුඟක් අත්දැකීම් තියෙන පුද්ගලයෙක් ඔහු බැලුවා ලෝකයේ තියෙන තාක්ෂණය කොහොමද අපි ලංකාවට අරන් එන්නේ කියලා. එතකොට ඒ හරහා දැන් අපි කල්පනා කෙරුවා කොහොමද නව තාක්ෂණය මේකට මුහු කරගන්න කියලා. දැන් ඒ හරහා අපි ප්ලෑන් කරලා තියෙන ඔපරේෂන්ස් රූම් එකක් මේවා ආරම්භන්න. ඒ හරහා අපිට අපේ තියෙන සේවා ස්ථාන ටික එක මේ කාමරයක සිටලා අපිට මොනිටර් කරන්න පුළුවන්. ඉතින් ඒ තාක්ෂණය අපි ඉස්සරහට ගේනවා. එතකොට අපි හැම සේවා ස්ථානයකටම ඒ අවශ්‍යතාවයන් අනුව අපි ඒ CCTV කැමරා ඒවා රියල් ටයිම් අපි මෙතන ඉඳන් මොනිටර් කරනවා. එතකොට තව එකක් ඇවිල්ලා අපි අවුරුදු 5 අවසානයේදී කමියුනිකේෂන් ඉක්විප්මන්ට් හැම නිලයකටම ලබා දෙන්න. එතකොට අපිට අර ජාලගත වෙලා ඒ අවශ්‍ය තැනකදී ඒ රෙස්පොන්ස් එක ලබා දෙන්නත් ඊට පස්සේ අපි දැන් කතා කරගෙන යනවා මොබයිල් පෙට්‍රල් එකක්. ඒ කියන්නේ කොළඹ නගරය ඇතුළත වෙන උනාරි ප්‍රශ්නයක් වුණා
අපිට මොබයිල් පෙට්‍රල් එකක් ඒ ස්ථානයට යවන්න පුළුවන් හැකියාව අපි ඉස්සරහට අපි ඒක හදාගෙන යනවා දැනට. මගේ අවසාන ප්‍රශ්නය ඔබතුමාලා දැන් පිරිමි පුද්ගලයන් බඳවා ගන්නවා වගේම කාන්තා පුද්ගලයන් බඳවා ගැනීම සිද්ධ කරනවානේ. එතකොට ආරක්ෂක අංශ වෙනුවෙන් කාන්තා සමාජිකවන් බඳවා ගන්නකොට උන් තියෙන සමහරලාට ආරක්ෂාව. උන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන උන් පහසුකම් සම්බන්ධයෙන් සහ සේවා කාලයේ සම්බන්ධයෙන් ඔබතුමාලා ආයතන විදිහට යම් නීතිමය ක්‍රමයක් ඇතුළත ක්‍රියාත්මක කරන සමහරලාට පිරිමි පාර්ශවයේ ක්‍රියාත්මක වෙන සීමාවෙන් මෙහාට විල තමයි උන්ට ක්‍රියාත්මක වෙන්නේ. මට කෙටි උත්තරයක් ඕන. උන්ගේ ආරක්ෂාව සහ උන් තියෙන සේවා කාලය සම්බන්ධයෙන්. ඔව් දසුන් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි දැන් කාන්තාවන්ට වෙනම සපයන අපි වෙනම සෙක්ටර් මැනේජර් කෙනෙක්ව පත් කරලා තියෙනවා උන්ගේ ප්‍රශ්න ගැන සොයා බලන්න. ඊට අමතරව අපි විසිටිං ඔෆිසර්ස්ලා වෙනම 3 දෙනෙක් පත් කරලා තියෙනවා උන් ගැන සොයන්න. ඉතින් එහෙම අපි වෙනස් කරලා සලකන්නේ හැමෝටම එකාමෙන් සලකන්නේ. එතකොට හැම බෙනිෆිට් එකක්ම උන්ටත් ලබා දෙනවා. අපේ දැන් JSO කැටගරියයි LSO ඒ කියන්නේ ජූනියර් සිකියුරිටි LSO දෙකොල්ලන්ම එකම මේක තමයි රේට් එක තමයි ලැබෙන්නේ දැන්ට. එහෙම අපි වෙනසන්නේ. රක්නා ආරක්ෂක ලංකා සමාගම අපේ රටේ ප්‍රමුඛතම ආයතනයක්. විනයක් සහිත පුද්ගලයන් සදුම්ලත් සහ අනෙක් පැත්තෙන් අවශ්‍යතාවයෙන් පූර්ණ කිරීම වෙනුවෙන් අර එක තැනකට ගොනු වෙච්ච පිරිසක් නෙවෙයි විෂයන් ශ්‍රේෂ්ඨයන් ගණනාවක දැනුම සහ බලපුරුද්ද තියෙන පිරිසක්ගෙන් සදුම්ලත් රාජ්‍ය ආයතනයක් රාජ්‍යයට අනුබද්ධ ආයතනයක්. ඒ නිසා රක්නා ආරක්ෂක ලංකා සමාගම එක් තැනකදී ඔවුන්ගේ මූලික අරමුණෙන් එහාට ගිහිල්ලා ජාතික අවශ්‍යතාවය අනුව සහ රටේ අවශ්‍යතාවය අනුව ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන ඒ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් විදිහට මේ වෙලාවේ කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතියක් නවගත්තේගම ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිමිත්තක් කරගනිමින් තමයි අපි අද 7 වෙනි පැයේ අවස්ථාව ලබා දුන්නේ රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩිල්ෂාන් වීරසිංහ මැතිතුමන්ට ඒ ගැන රටට කියන සවුන්ගේ සේවාවන් පිළිබඳව මහජනතාව දැනුවත් කරන්න බොහොම ස්තුතියි සහභාගීත්වයට. ආයිබෝන් ඔබතුමන්ට. බොහොම ස්තුතියි දවස. ඔබතුමාලා ක්‍රියාත්මක කරන කටයුතු ටිකක් පුළුල්ව සහ විධිමත්ව ක්‍රියාත්මක කරන්න සහ ලෝකේ ජය ගන්න ඔබතුමාට රජයට අනුබද්ධ ආයතනයක් විදිහට ශක්තිය ධෛර්ය ලැබෙන කියන ප්‍රාර්ථනාවක් කරන ගමන් අපි සූදානම් සමුගන්න යලමුණ ගැහිම හිට උදේ 7ට 7 වෙනි පැයෙන්. ආයිබෝන්.